පින්වතුනි, අද අපි විමසලා බලන්නේ මේ දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් මේ බුද්ධ ශාසනයත් එක්ක තියෙන බැඳීම, ශක්‍ර දෙවියන් හැටියට උපදින්න මොන වගේ පින් දහම්ද සංසාරේ ඊතුමන් රැස් කරගෙන තියෙන්නේ. ඒ වගේම මේ බුද්ධ ශාසනයේ තුල මේ දෙවියන්ගේ බැඳීම ගැන අපි ධර්මානුකූල කාරණා කීපයක් ඔස්සේ විමසලා බලමු. අපි දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ ශක්‍ර දෙවියන්ට පිරිනිවන් මංචකයේ තුල වැඩ ඉඳලම පතිත්තිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන, ශක්‍ර දේවේන්ද්‍රය තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මගේ බුද්ධ ශාසනයේ මේ ලංකා භූමිය තුල බොහෝ කාලයක් පිහිටනවා. ඒ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් ඔබ උපකාර කරන්න ඉදිරිපත් වෙන්න කියලා ශක්‍ර දෙවියන්ට මේ කාරණේ පවරපු බව දීඝනිකාය අට කතාවේ සඳහන් වෙනවා. එතකොට අපිට පේනවා ඉතිහාසයේ දහම් ග්‍රන්ථවල ඒ වගේම දීඝනිකාය අට කතාවේ මේ සඳහන් වෙන තොරතුරු දිහා බලද්දී බුදුරජාණන් වහන්සේ දැන් දෙවිවරු අතරින් ගත්තත් බොහෝ වෙලාවට මේ ශක්‍ර දෙවියන් බුද්ධ ශාසනයත් එක්ක විශාල බැඳීමක් තිබුණා. දීර්ඝ සංසාර ගමනේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන එනකොට උන්වහන්සේට පාරමී සම්පූර්ණ කරගන්න ශක්‍ර දෙවියන් තමයි බොහෝ උපකාර කරන්නේ. එක අවස්ථාවක සඳහන් වෙනවා අපේ බෝසතාණන් වහන්සේ එදා දහම් සොඬ නමින් රජකම් කරපු කාලේ, ඒ වෙනකොට බුද්ධ ශූන්‍ය කාලයක්. බුදු කෙනෙක් ගැන ධර්මයක් අඩු ගානේ එක භික්ෂුන් වහන්සේ නමක්වත් උන්වහන්සේලාගේ 13 වහන්සේ නමක්වත් කිසිම චෛත්‍යයක් මනුස්ස ලෝකේ කිසිම දෙයක් නැති බුද්ධ ශූන්‍ය කාලයක්. මේ බුද්ධ ශූන්‍ය කාලේ අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොවින් මනුලොවට ඇවිල්ලා දහම් සොඬ නමින් රජකම් කරන්නට යෙදුණා. හැබැයි මේ පාරමී පුරාගෙන එන මහා පිං ඇති බෝසතාණන් වහන්සේලාගේ සංසාර පුරුදු අනුව බොහොම ධාර්මිෂ්ඨ රජ කෙනෙක් හැටියට එදා රජකම් කරනවා. බුදු කෙනෙක් නැති වුණත් මිනිස්සු අතර කතාවක් තියෙනවා, අතීත කාලේ ඉස්සර මේ විදිහේ බුදුවරු ලෝකේ පහළ වුණාලු. ඒ බුදුරජාණන් වහන්සේලා මෙහිම ධර්මයක් අවබෝධ කරගෙන මිනිස්යන්ට දේශනා කරාලු. ඒ බණ අහලා ඒ කාලේ හිටපු බොහෝ පිරිසක් සංසාර දුකෙන් මිදුණාලු. නමුත් බණපදයක් දන්න කෙනෙක් අර ලෝකේ නැහැ. කට කතාවක් තියෙනවා. එතකොට මේ අදහස දවසක් රාජ සභාවේ ඔය ඉන්න පිරිස අතර බ්‍රාහ්මණවරු කතා වෙද්දී දහම් සොඬ රජුරවන්ටත් ආසාවක් ඇති වුණා. අනේ මටත් ඒ අතීතේ වැඩ හිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් ඇසේවා මටත් ඒ බණපදයක් අහන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද. රජුරෝ මොකද කරේ? මාලිගාවේ තිබ්බ වටිනාම වස්තුව රන් රිදී මුතු මැණික් වලින් විශාල ප්‍රමාණයක් මාලිගාව ඉදිරිපිට මණ්ඩපයක් හදලා ගොඩ ගහලා අඬබෙර කරුවන් පිටත් කරා. ගමක් නගරයක් පාසා අඬබෙර ගැස්සෙව්වා. කවුරු හරි බණපදයක් දන්න කෙනෙක් ඒ දහම් පදේ රජුරවන්ට ඇවිල්ලා කියලා දෙනවා නම් මේ වස්තුව තෑගි කරනවා කියලා අඬබෙර ගැහුවා. හැම තැනම අඬබෙර ගහගෙන දවස් ගාණක් ගම් නියම් ගම් පුරා අඬබෙර ගැහුවා. එක බණපදයක් දන්න කෙනෙක් හොයාගන්න බැරි වුණා. ඊළඟට රජුරෝ මේ වස්තුව දෙගුණ කරා, තෙගුණ කරා. එහෙමත් අඬබෙර ගැහුවා, ඒත් කෙනෙක් හොයාගන්න බැරි වුණා. අවසානයේ කල්පනා කරලා ඊළඟ අඬබෙරේ ඇරියා. අවසාන අඬබෙරේ කවුරු හරි බණපදයක් කියලා දෙනවා නම් මේ රාජ්‍යෙම උනත් ඔහුට තෑගි කරනවා. ඒ නිසා කවුරු හරි දන්න බණපදයක් අතීතේ හිටපු බුදු කෙනෙක්ගේ දහම් පදයක් කියලා දුන්නොත් දහම් සොඬ රජුරවන්ට රාජ්‍ය පවරනවා කියලා අඬබෙරයක් ගැහුවා. ඒත් කෙනෙක් නැහැ. එදා කල්පනා වුණා බණපදයක් නොදන්න ලෝකෙක මං රජකම් කරනවට වඩා අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණපදයක් හොයාගෙන මං ඇවිදගෙන යනවා. මේ රාජ්‍යෙන් මට වැඩක් නැහැ කියලා රාජ්‍ය අතහැරලා මාලිගාව දිහාවත් බලන්නේ නැතුව එදා දහම් සොඬ රජුරෝ මාලිගාවෙන් එළියට බැහැලා යනකොට නගර වාසීන් හඬා වැළපෙන්න පටන් ගත්තා. නමුත් ඒ කිසි දෙයකට රජුරුවන්ගේ ගමන නවත්තන්න බැරි වුණා. රජතුමා මහ වනාන්තරයට ගිහිල්ලා ඉසිවරු තාපසවරු හොයා බුදු කෙනෙක්ගේ බණපදයක් දන්න කෙනෙක් හොයා ඇවිදිනවා. ඒ කාලෙත් හිත වඩපු ඉසිවරු හිටියා, තාපසවරු හිටියා. දැන් ඔබ දන්නවා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නත් පෙරයි ආලාර කාලා මුද්දකරාම පුත්ත වගේ අය ඒ කාලෙත් හිටියා. ඒ දර්ශනයන් තමන් විශ්වාස කරන දේවල් කියනවා. හැබැයි අනේ අපි බුදු කෙනෙක්ගේ ධර්මයක් නම් දන්නේ නැහැ කියන. ඔහොම ඇවිදගෙන යනකොට දවසක් මහා කැලේදී හිතුණා
කවුරු හරි මට බුදු කෙනෙක්ගේ ධර්මයක් කියලා දෙනවා නම් මං ඔහුට මගේ ජීවිතේ වුණත් පූජා කරනවා. මට දැන් දෙන්න දෙයක් නැහැ. මං රාජ්‍යයත් අතහැරපු කෙනෙක්. දැන් මට තියෙන්නේ මගේ ජීවිතේ විතරයි. මං ජීවිතේ හරි පූජා කරනවා කියලා හිතුවා. ඒ සිතුවිල්ල එනකොටම සක්‍ර දෙවියන්ට තමයි අරමුණු වෙන්නේ. සක්‍ර දෙවියන් හැම වෙලාවෙම පාරමී පුරන බෝසතාණන් වහන්සේලා දිහා නෙත් යොමාගෙන දිවැස් යොමාගෙන බලාගෙන ඉන්නවා. පාරමී පුරාගෙන ලෞතුරා සම්බුද්ධත්වයට පත් වෙනකන්. මොකද බුදු කෙනෙක් සම්බුද්ධත්වයට පත් වෙනවා කියන්නේ දෙව් මිනිස් ලෝකයාට නිවන් දොර විවර වෙනවා. අසංකේය ගණන් සත්‍යයන්ට සංසාර දුකින් මිදෙන මාර්ගය බුද්ධත්වයට පත්වීමත් සමගම ලෝකෙ පහළ වෙනවා. පින්වතුනි, බුදු කෙනෙක් පහළ වුණාම මේ මනුස්ස ලෝකේ ඉන්න අය විතරක් නිවන් දකින්නව නෙමෙයි. අපේ බුදුරජාණන් වහන්සේට අපි කියනවා සත්තා දේව මනුස්සාන. දෙව් මිනිසුන්ගේම ශාස්ත්‍රඥ වහන්සේ. දෙවියන්ට නිවන් මඟ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේමයි. ඒ නිසා පාරමී පුරන බුද්ධත්වයේ කරා සසර මහා කැපකිරීම කරගෙන යන බෝධිසත්වයන් වහන්සේලාට ඒ පාරමී සම්පූර්ණ කරගන්න බොහෝ උපකාර කරන්නේ සක්‍ර දෙවියන්. එදා මේ සක්‍ර දෙවියන්ට අරමුණු වුණා බෝසතාණන් වහන්සේ පරමත්ත පාරමිතාව පුරන්න සූදානම් වෙනවා. ඊට මං උපකාර කළ යුතුයි කියලා ඒ සැනින් දෙව්ලොවින් ඇවිල්ලා විශාල යක්ෂයෙක්ගේ රූපයක් මවාගෙන ස්වරූපේ විශාල යක්ෂයෙක් විදිහට වෙස්වලාගත්. එහෙම වෙස්වලාගෙන දහම්සොල් රජ්ජුරුව කැලේ ඇවිදගෙන යනකොට රජ්ජුරුව ඉස්සරහට මතු වුණා. මතු වෙලා කිව්වා ඔබ හොය යන දේ මන් දන්නවා. අතීතේ වැඩ හිටියේ බොහෝ කාලයකට පෙර ලෝකෙ හිටපු බුදු කෙනෙක්ගේ බණපද කීපයක් මන් නම් දන්නවා කිව්වා. එතකොට දහම්සොල් රජ්ජුරුවන්ට පුදුමාකාර සතුටක් ඇති වුණා. අනේ මං හොයන දේ මේ යක්ෂයා දන්නව නේද? අනේ මට කියලා දෙන්න, ඉල්ලන ඕන දෙයක් දෙන්නම් කියලා. එතකොට මේ යක්ෂයා කියනවා මං හොඳටම බඩගින්නේ ඉන්නේ. මං කිසිම ආහාරයක් හොයාගන්න බැරි වුණා මට දවස් ගානකින්. මං දැන් ඔබව මරාගෙන කනවා කියෝ. එතකොට දහම්සොල් රජුරවන්ට ඒත් බයක් ඇති වුණේ නැහැ. මොකද තමන්ගේ ජීවිතේම දැන් පූජා කරන්න උනත් කැමති ධර්මයේ වෙනුවෙන්. දහම්සොල් රජුරෝ කියනවා හරි. හැබැයි ඔබ මාව මරාගෙන කෑවොත් බනහන්න කෙනෙක් නැහැ. ඉස්සල්ලා මට බණපදේ කියලා දෙන්න. මට ඒ ධර්මයේ කියලා දීලා ඉවර වෙලා පස්සේ මාව මරාගෙන කන්න කියෝ. ධර්මය අහලා මැරුණත් කමක් නැහැ කියලා හිත හදාගත්තා. හැබැයි ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ දහම්සොල් රජුරු කල්පනා කරලා කියනවා ඔබ මට බණ ටික කියලා මාව මරාගෙන කන්න. එතකොට යක්ෂයා කිව්ව නෑ. අපි මෙහෙම තැනකට එමු. ඔබ බණ ටික අහලා පැනලා දිව්වොත් එහෙම එතකොට මට අල්ලගන්න බැරි වෙනවා. මට ඔබ විශ්වාසෙ නෑ කියෝ. එහෙමනම් අන්න අර පේන විශාල ගල් පර්වතයේ උඩට කැමති නම් නගින්න කියෝ. බණ පදයක් අහන්න කැමති නම්. මේක උඩ ඉඳන් පහළට පනින්න. ඒ ටික ඇති මං දන්න එක ගාථාවයි එක බණ පද කීපයයි මං කෑ ගහලා කියන්නම් කියෝ. ඒ බණ පදයක් අහගෙනම පහළට පනින්න කියෝ. මගේ කටටම පනින්න කියෝ. අවසානයේ එකඟ වුණා. දැන් බලන්න ධර්මයේ වෙනුවෙන් කැපකිරීම කරන බෝධිසත්වයන් වහන්සේලාගේ ස්වභාවය. අර ගල් පර්වතයේ උඩට නගින්නේ පියවරෙන් පියවර අතීතේ වැඩ සිටිය බුදු කෙනෙක්ගේ බණ පදයක් මට ඇසේවා. ඒ ධර්මයේ වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා කිය නැග්ග උඩට නැගගෙන බොහොම අමාරුවෙන් අර පර්වත මුදුනට නැගලා පහළ බලනකොට විශාල යක්ෂයෙක් කට ඇරගෙන ඉන්නවා ගලේ පහළ. ඒ වෙලාවේ අදිෂ්ඨානයක් ඇති කරගත්ත අතීත බුදුවරුන්ට මගේ ජීවිතේ පූජා වේවා. ඒ අතීතේ වැඩ සිටිය බුදුවරුන්ගේ ධර්මයට මගේ ජීවිතේ පූජා වේවා. ඒ අතීත බුදුවරයන් වහන්සේලාගේ බණපද මට ඇසේවා. ඒ ධර්මයේ වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා කියලා පැන්න පල්ලෙහාට. එහෙම පනිනකොට අර විශාල යක්ෂයෙක් වගේ වෙස්වලාගෙන කට ඇරගෙන හිටියේ සක්‍ර දෙවියන්. පහළට පනිනකොටම සක්‍ර දෙවියන් ඒ ස්වරූපේම යක්ෂ වේශය අතහැරලා දිව්‍ය ස්වරූපේම පෙනී ඉඳලා අහසට පැන නැගලා අහසෙදිම දෑතිම බෝසතාණන් වහන්සේ අතට අරගෙන තමන්ගේ 이르දි බලෙන් දෙව්ලොවටම එක්කන් ගියා. සක්‍ර දෙවියන්ගේ ආසනය තමයි පණ්ඩු කම්බල කියන ශෛලාසනය. සක්‍ර දෙවියන්ට පහළ වෙච්ච බොහෝම පින්වන්ත දිව්‍ය ස්වරූපෙන් සක්‍ර දෙවියන් දෙව්ලොව වැඩ ඉන්නකොට සක්‍ර දෙවියන්ගේ දිව්‍ය මාලිගා, ඒ වගේම දිව්‍ය උයන්, දිව්‍ය විමාන ගැන බොහොම ලස්සන තොරතුරු දේශනාවල සඳහන් වෙනවා. එතකොට සක්‍ර දෙවියන් වාඩි වෙන මේ ආසනය තමයි පණ්ඩු කම්බල කියලා හඳුන්වන මේ ආසනය. මේ ආසනයේම තමන්ගේ ආසනයේම වඩා හිඳවලා බොහෝම ගෞරවයෙන් අතීත බුදුරයන් වහන්සේලාගේ ධර්මී කියලා දුන්නා. ඒ ධර්මයේ උගන්වලා
ශක්‍ර දෙවියන් ආයමත් ගෙනහල්ලා අපේ බෝසතාණන් වහන්සේව රාජ්‍යයේ පිහිටවලා ගියා. එතකොට බලන්න පින්වතුනි මේ පරමත්ත පාරමිතාව පුරන බෝසතාණන් වහන්සේලාට සසර පාරමී පුරන බොහෝ ආත්මවල ඔය විතරක් නෙමෙයි ඔබ ජාතක පොත් වහන්සේ කියවනවන. ඔබට ජාතක කතා අධ්‍යයනය කරගෙන යනකොට බොහෝ තැන්වල ශක්‍ර දෙවියන් බෝසතාණන් වහන්සේට පාරමී පුරන්න උපකාර කරපු තොරතුරු විස්තර රැසක් ඔබට මුණ ගැහෙනවා. ඔබ දන්නවා අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරාගෙන ඇවිල්ලා උන්වහන්සේ එදා දෙව්ලොව ඉපදිලා ඉන්නකොට එදා පාරමී සම්පූර්ණයි කියන අදහසින් තුසිත දෙව්ලොව ඉපදුණා. ඒ වෙනකොට අපේ බෝසතාණන් වහන්සේ බුදුවරු 24 නමකගෙන් විවරණ ලබලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙනුත් විවරණ ලබාගෙන හිටියේ. මහා සුදස්සන නමින් සක්විති රජකම් කරලා පාරමී පුරාගෙන දෙව්ලොව ඉපදිලා හිටියා. ඒ වෙලේ ශක්‍ර දෙවියන් බැලුවා බෝසතාණන් වහන්සේ දැන් තුසිත දෙව්ලොව ඉපදිලා බුද්ධත්වයේ පිණිස පාරමී සියල්ල සම්පූර්ණයි. අනෙක් සියල්ල සම්පූර්ණ වුණත් දාන පාරමිතාවේ කොටසක් තාම ඉතුරුයි. ඒ වෙලේ ශක්‍ර දෙවියන් තමන්ගේ අගමෙහෙසිකාව හැටියට එදා දෙව්ලොව ඉපදිලා හිටිය කල්ප ලක්ෂයක් පෙරම් පුරාගෙන යන දිව්‍යාංගනාව බුදු වෙන ආත්මේ මව් පදවිය ලබන් විධාන කරා මනුලොවට ගිහිල්ලා ජයතුරාපුර කුසතී දේවිය හැටියට උපදින්න කියලා. ඒ වෙලාවේ දේවිය කියන අනේ ශක් දෙවිඳුනේ ඇයි මගේ මොනවා හරි වැරැද්දක් වෙලාද මාව මේ අගමෙහෙසි තනතුරෙන් මනුලොවට යවන්න හදන්නේ. ඒ වෙලාවෙන් නෑ බෝසතාණන් වහන්සේට පාරමී පුරන්නයි ඔබයි සුදුසු කෙනා. ඔබයි පෙරම් පුරාගෙන යන්නේ කල්ප ලක්ෂයක්. ඒ වෙලාවේ වර 10ක් ඉල්ලගෙන මනුලොවට ආවා. ඒ වගේම තුසිත දෙව්ලොව හිටපු බෝසතාණන් වහන්සේ නමක් හැටියට පෙරම් පුරනවා බුදු වෙන ආත්මේ පිය පදවිය ලබන්න පෙරම් පුරාගෙන යන බෝධිසත්ව කෙනෙක්. ශක්‍ර දෙවියන්ම ගිහිල්ලා විධාන කරා මනුලොවට ගිහිල්ලා සංජීතේන රජුරුව හැටියට උපදින්න. එතකොට මේ වගේ ශක්‍ර දෙවියෝ තමයි මේ බෝසතාණන් වහන්සේලාට මේ සැලසුම හදන්නේ. හදලා ඒ අය මනුලොවට එවලා નિયમિત කාලේ එනකොට ශක්‍ර දෙවියන් පිරිවරාගෙන ගිහිලා ආරාධනයක් කරා මහාවීරයන් වහන්සේ. ඔබ වහන්සේට දැන් කාලයයි. ඔබ වහන්සේගේ පාරමී ධර්ම අතර දාන පාරමිතාවේ කොටසක් තාම ඉතිරි වෙලා තියෙනවා. ඒ දාන පාරමිතාවේ පරමත්ත පාරමිතාව පුරා ගන්න ලෝතුරා බුද්ධත්වයේ පිණිස අන්න ඔබ කුසතී දේවියගේ කුස පිළිසිඳ ගන්න දැන් මනුලොවට වඩින්න කිව්වා. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ ශක්‍ර දෙවියන්ගේ ආරාධනය පිළිගෙන තමයි දෙව්ලොවින් මනුලොවට වැඩම කරලා ඒ තමයි වෙස්සන්තර ආත්ම. දැන් ওই වෙස්සන්තර ආත්මේ පවා 7 වාරයක් මහ පොළොව පවා කම්පා කර දන් දෙනකොට ඔබ දන්නවා එදා ශක්‍ර දෙවියන් තමයි තමන්ගේ දේවිය දරුව දෙන්න දන් දුන්නේ ජූතක බමුණට. ජූතක බමුණට දන් දුන්නට පස්සේ දැන් දන් දෙන්න තියෙන දේවිය විතරයි. එදා වෙස්සන්තර තාපසයන් වහන්සේ තවුස්දාම් පුරමින් එදා මහ වනාන්තරේ වැඩ ඉන්නකොට අවසානයේ දැන් දරුව දෙන්නත් දන් දීලා හිත හදාගෙන භාවනා කරගෙන අෂ්ට සමාපatti දක්වා හිත හදාගෙන ඉන්නකොට එදා බ්‍රාහ්මණ වේශයක් දරාගෙන ශක්‍ර දෙවියන් තමයි ඇවිල්ලා දේවිය ඉල්ලන්නේ. මේ පාරමී පුරන්නයි මේ උපකාර කරන්නේ. ඒ වෙලාවේ වෙස්සන්ත රජුරුව දේවියගේ දෑත අරගෙන අර බ්‍රාහ්මණයාගේ අතමත තියලා පැන් කෙන්ඩිය අරගෙන පැන් වඩලා මේ බ්‍රාහ්මණයට තමන්ගේ දේවිය දන් දෙනවා. ඒ දේවිය දන් දුන්නට පස්සේ ශක්‍ර දෙවියන් අර බ්‍රාහ්මණ වේශය අතහැරලා එහෙම මහසට පැන නැගලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පාරමී දැන් සියල්ල සම්පූර්ණයි. දැන් මේ දේවිය ඔබ දන් දුන්නේ මටයි. මේ දේවිය ඔබටමයි කිවයිති. දැන් මං ඔබට දෙනවා. ඔබ ආයි කාටවත් දන් දෙන්න අවශ්‍ය නැහැ. දැන් ඔබේ පාරමී සියල්ල සම්පූර්ණයි කියලා ශක්‍ර දෙවියන් අහසේ ඉඳන් සාදුකාර දීදී දෙව්ලොවට යනවා. එතකොට අපිට පේනවා මේ පාරමී පුරන බෝසතාණන් වහන්සේලාට පාරමී ධර්ම පුරා ගන්න උපකාර කරන පුදුමාකාර කෙනෙක් තමයි දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් හැටියට අපි හඳුන්වන්නේ. පින්වතුනි මේ ශක්‍ර දෙවියන් අපේ බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගත් මොහොතේම ශක්‍ර දෙවියන් යටතේ තමයි චාතු මහරජික දෙව්ලොව සතරවරන් දෙවියන් වැඩ ඉන්නේ ශක්‍ර දෙවියන්ගේ පාලනය යටතේ. අපි ඉස්සෙල්ලා බලමු ශක්‍ර දෙවියන්ගේ මේ පාලනය කරන මේ දිව්‍ය ලෝකවල තමන්ගේ පාලන ප්‍රදේශ මොන වගේද කියලා. ඒ තමයි දැන් අපි දන්නවා අපි මේ ඉන්නේ මනුස්ස ලෝකෙ. මේ පෘථුවියට මේ මනුස්ස ලෝකෙට යොදුන් 84000ක් ඉහළ අහසේ චාතු මහරජික කියන දෙව්ලොව පිහිටලා තියෙනවා.
පොළොව ආශ්‍රිතව ඉන්න දේවතාවරු ඉන්න. අපි මේ ජීවත් වෙන මේ මහා පෘථිවිය ආශ්‍රය කරගෙන ජීවත් වෙන දේවතාවරු වැසක් ඉන්න. ඒ අයට අපි කියනවා භූමාටු දේවතාවරු, පොළොව ආශ්‍රිත දේවතාවරු. ඒ අය අතර ගත්තාම ගස් විමාන කරගත්ත උක්ෂ දේවතාවරු ඉන්නවා, කඳු පර්වත විමාන කරගත් දේවතාවරු ඉන්නවා, ගංගා පොකුණු විමාන කරගන්න දේවතාවරු ඉන්නවා. ඒ වගේම යම් යම් ප්‍රදේශ විමාන කරගත්ත බොහොම බල සම්පන්න දේවතාවරු ඉන්නවා. ඒ අයට ධර්මයේ කියන්නේ සීමස්තක දේවතාවරු. එතකොට මේ පොළොව ආශ්‍රිත දෙවියන්ගෙන් තමයි බොහෝ වෙලාවට මේ මනුස්ස ලෝකේ තියෙන තොරතුරු ඉහළ දෙව්ලොවල් වලට ලැබෙන්නේ. භූමාටු දෙවියෝ තමයි පණවිඩ අරගෙන යන්නේ ඉහළට. එතකොට මේ පොළොව මට්ටමින් ඉහළ යොදුන් 42000ක් ඉහළින්. ඔබ හිතන්න යොදුනක් කියන්නේ සැතපුම් 16ක් කියලා. යොදුන් 42000 සැතපුම් වලින් වැඩි කරලා බලන්න. අන්න එතකොට එනවා සැතපුම් වලින් කොච්චරයිද? ඒ ප්‍රමාණය තවත් 1.6න් වැඩි කරොත් ඔබට කිලෝමීටර වලින් චාතුම් මහරජික දෙව්ලොව තියෙන කොච්චර ඉහළ අහසේද කියලා ඔබට මැනගන්න පුළුවන්. එතකොට පින්වතුනි, මනුස්ස ලෝකේ ඉඳන් යොදුන් 42000ක් ඉහළින් තමයි චාතුම් මහරජික දෙව්ලොව පිහිටලා තියෙන්නේ. මේ දිව්‍ය ලෝකේ තමයි සතරවරම් දෙවියන් වැඩ ඉන්නේ. උතුරු දිශාව, දකුණු දිශාව, නැගෙනහිර දිශාව, බටහිර දිශාව කියන මේ සතර දිශාවන් වලට අධිපති ප්‍රධාන වශයෙන් දේවතාවරු 4 දෙනෙක් මේ චාතුම් මහරජික දෙව්ලොව ඉඳගෙන සතර දිශා පාලනය කරනවා. ඒ තමයි විරූඪ, විරූපාක්ෂ, වෛශ්‍රවණ, රුද්‍රාෂ්ට කියන මේ දේවතාවරු 4 දෙනා. ඒ අය යටතේ මේ යක්ෂ, නාග, කුම්භාණ්ඩ, ගහන්ධර්ව කියන මේ අමනුෂ්‍ය සේනා පාලනය කරන්නේ මේ සතරවරන් දෙවියන්. එතකොට මේ සතරවරන් දෙවියන් ඊළඟට වග කියන්න ඕන ඊට ඉහළ අහසේ තියෙන තවත් යොදුන් 42000ක් ඉහළින් තමයි තව්තිසා දෙව්ලොව පිහිටලා තියෙන්නේ. එහෙමනම් මනුස්ස ලෝකේ ඉඳන් ගත්තොත් තව්තිසා දෙව්ලොවට තියෙනවා යොදුන් 84000ක්. මේ තව්තිසා දිව්‍ය ලෝකේ තමයි ශක්‍ර දෙවියන් වැඩ ඉන්නේ. හැබැයි ශක්‍ර දෙවියන් තව්තිසා දෙව්ලොවත් චාතුම් මහරජික කියන මේ පොළොව ආසන්නයේ තියෙන දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන්. ඒ නිසා තමයි අපි මේ ශක්‍ර දෙවියන්ව හඳුන්වන්නේ දෙදෙව්ලොවට අධිපති කියලා. මේ දිව්‍ය ලෝක දෙකේම අධිපති දෙවියන් තමයි ශක්‍ර දෙවියන්. හැබැයි ශක්‍ර දෙවියන් ඊට ඉහළ දිව්‍ය තලවල ඒ දෙවිවරු අතර යම් ප්‍රශ්න විසඳනකොට, යම් තීරණ ගන්නකොට ඊළඟට මේ ශක්‍ර දෙවියන්ගේ තව්තිසා දෙව්ලොව තමයි සුධර්මා කියන දිව්‍ය සභාව තියෙන්නේ. මේ සුධර්මා දිව්‍ය සභාවට සදෙව්ලොවම දෙවියන් එකතු වෙනවා කියනවා බණහන්. ධර්මයේ කතා කරනවා, ධර්ම සාකච්ඡා කරනවා, මනුලොව ඇති වෙන යම් ප්‍රශ්න ගැන දේව සභාවල් වල කතා වෙනවා, තොරතුරු සාකච්ඡා කරනවා. මේ වගේ දීර්ඝ විස්තර රැසක් දේශනාවල සඳහන් වෙනවා. පින්වතුනි, මේ මනුස්ස ලෝකේ අපි ගත්තාම අපිට තියෙනවා සතර පෝයක් කියලා. අද නම් දන්නේ නැහැ සතර පෝය මොකක්ද කියලා. බොහෝ වෙලාවට අද 15ක පෝය ගැන විතරයි අපි කතා වෙන්නේ. එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකේ පිරිස පුරුදු වෙලා හිටියා සතර පෝයට සීල් ගන්න. එතකොට මේ සතර පෝයේ දවස්වලට දෙව්ලොවත් දෙවියන් සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙන දවස තමයි සතර පෝයටම එකතු වෙනවා කියන්නේ. මේ සුධර්මා දිව්‍ය සභාව රැස් වෙන්නේ ශක්‍ර දෙවියන්ගේ මූලිකත්වයෙන්. තව්තිසා දෙව්ලොව ශක්‍ර දෙවියෝ තමයි සුධර්මා දිව්‍ය සභාවේ ප්‍රධාන දේවතාව. ඒ ශක්‍ර දෙවියන්ගේ ප්‍රධානත්වයෙන් සුධර්මා දිව්‍ය සභාව රැස් වෙනකොට චාතුම් මහරජික, තාවතිංස, යාම, තුසිත ඔය සදෙව්ලොවම දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවට එකතු වෙනවා. ඒකෙදි මනුලොව මේ මිනිස්යන් ගැන තොරතුරු සුධර්මා දිව්‍ය සභාවට සතරවරන් දෙවියන් හරහා තොරතුරු අරගෙන එනවා. 15ක පෝය දවසට මේ මනුස්ස ලෝකේ සැරිසරනවා ශක්‍ර දෙවියන්ගේ අවසරයේ පරිදි සතරවරන් දෙවියන්ම 15ක පෝය දවසට මනුස්ස ලෝකේ සැරිසරනවා. මේ මනුස්ස ලෝකේ සැරිසරමින් කවුද මනුස්ස ලෝකේ එදාට උපෝසත සිල් රකින්නේ? පෝයට උපෝසතේ රකින්නේ කවුද? එදාට මොන වගේ පින්කන්ද මේ මනුස්ස ලෝකේ කෙරෙන්නේ? කවුද දෙමව්පියන්ට සලකන්නේ? කවුද ධර්මිෂ්ඨව ජීවත් වෙන්නේ? කවුද පින් දහම් කරන්නේ? කවුද ගුණධර්ම පුරන්නේ? මේ මනුස්ස ලෝකේ මේ තොරතුරු එකතු කරගෙන ශක්‍ර දෙවියන්ට ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේදී සතරවරන් දෙවියන් විසින් මේ තොරතුරු ශක්‍ර දෙවියන්ට ඉදිරිපත් කරනවා. අනිත් දෙවිවරුත් මේ තොරතුරු අහගෙන ඉඳලා ඒ පින්කම් ගැන සාදුකාර දිදී දෙවියන් සතුටු වෙනවා කියනවා. ඒව අනුමෝදන් වෙනවා. ඒ තොරතුරු අරගෙන යනකොට බොහොම ලස්සන තොරතුරු ටිකක් දේශනාවල තියෙනවා. දැන් සතරවරන් දෙවියන්ට මේ තොරතුරු දෙන්නේ මේ ලංකා භූමියේ වේවා ලෝකේ වේවා ඒ හැම
ප්‍රදේශයකටම අධිග්‍රෝහිත බල සම්පන්න දේවතාවරු ඉන්නවා කියලා. ඒ අය තමයි මේ ප්‍රදේශේ තොරතුරු ටික එකතු කරලා අර පොයේ දවස්වලට තොරතුරු එකතු කරගෙන යන්න එන සතරවරන් දෙවියන්ට ලබා දෙනවා. ඒ තොරතුරු එකතු කරන ප්‍රදේශ පාලනය කරන පාලක දේවතාවරුන්ට දේශනාවල කියන්නේ සීමස්තක දේවතාවරු. සමහර ලාවට අපේ විවහාරයේ ඉන්නේ ගම්බාර දේවතාවරු කියලා ගම්බාර දෙවියන් කිය එහෙම වෙන්න පුළුවන්. හැබැයි දේශනාවේ තියෙන සීමස්තක දේවතාවරු කියන්නේ යම් ප්‍රදේශවල තොරතුරු එකතු කරන ප්‍රධාන දේවතා. ඒ දෙවියන් තමයි තොරතුරු එකතු කරලා අර සතරවරන් දෙවියන්ට 15ක පොයට ඒ සැරිසරන දෙවියන්ට තොරතුරු ටික දෙන්නේ. ඒ තොරතුරු සටහන් වෙන පොතක් ගැන තියෙනවා. හැබැයි ඒක මේ අපිට පොත් කියපු ගමන් මතක් වෙන්නේ මේ පෑන් වලින් ලියන එක්ක මේ තියෙන අපි මනුස්ස ලෝකේ භාවිතා කරන පොත්ද කියලා. නෑ. ඒ දෙවියන්ගේ ස්වරූපයත් එක්ක ඒකට කියන්නේ රම් පොත කියලා. ඒකේ හිතනකොට සටහන් වෙනවා කියනවා. ඒ තොරතුරු ගැන ඒ තොරතුරු හිතන සැනින් ඒ අය ගැන සත්‍ය තොරතුරු රම් පොතේ සටහන් වෙනවා. මේ තොරතුරු ටික තමයි එකතු කරගෙන ගිහිල්ලා ඒ තොරතුරු සක්‍ර දෙවියන් ඉදිරියේ පොයි දවසට 15ක පොයි දවසට සතරවරන් දෙවියන් ඉදිරිපත් කරනවා. සක් දෙවිඳුනි මනුලොව ඉන්න මේ වගේ අය අද උපෝසතේ රකින්න. අද සිල් සමාදන් වෙලා. අද මනුස්ස ලෝකේ මේ වගේ ලොකු පින්කම් කෙරෙනවා. මේ වගේ ගුණධර්ම පුරනවා. මිනිස්සු මේ වගේ බණ භාවනා කරනවා. දැන් එන්න ධර්මයේ හැසිරෙන පිරිස වැඩි වෙනවා කියලා කියනකොට දෙවිවරු සාදුකාර දීදී කානුමෝදන් වෙලා සතුටු වෙනවා කියනවා. මනුස්ස ලෝකේ පිරිස ධර්මයේ හැසිරෙනවා වැඩි නම් ගුණධර්ම පුරනවා වැඩි නම් දෙවියන් සතුටු වෙනවා. එන්න දිව්‍ය පිරිස වැඩි වෙනවා. අනාගතයේ මේ අය දෙව්ලොව උපදිනවා. දිව්‍ය පිරිස වැඩි වෙනවා. සුරයන් බලවත් වෙනවා කියලා දෙවියන් සතුටු වෙනවා කියනවා. හැබැයි මේ තොරතුරු අරගෙන යනකොට එන්න මනුස්ස ලෝකේ ධර්මයෙන් පිරිහෙනවා නම් සීල් ගන්න පිරිස අඩු වෙනවා. ගුණධර්ම පුරන පිරිස අඩු වෙනවා. එන්න අකුසල් බලවත් වෙනවා. අවකාරයෝ වැඩි වෙගෙන යනවා නම් අපරාධ වැඩි වෙනවා නම් ඒ තොරතුරු දිහා බලලා දේව සභාවල දෙවිවරු කම්පා වෙනවා කියනවා. අහෝ මනුලව එන්නම දැන් ධර්මයෙන් පිරිහෙනවා. අකුසල් බලවත් වෙනවා. එන්නම දිව්‍ය පිරිස අඩු වෙනවා. අසුරයන් අනාගතයේ බලවත් වෙනවා. දෙවියන්ගේ බලේ පිරිහෙනවා කියලා දෙවියන් කම්පා වෙනවා කියන. අන්නේ තොරතුරු කල්තියාම දෙව්ලොවට එන අය ගැන දෙවිවරු තොරතුරු දැනගන්න තමයි මේ තොරතුරු එකතු කරගෙන යන්නේ. දැන් 15ක පොයි දවසට සතරවරන් දෙවියන් සැරිසරනවා වගේම අනිත් පොයි දවස්වලට දිව්‍ය පුත්තු මේ තොරතුරු එකතු කරගෙන යනවා කියන. ඒ සතරවරන් දෙවියන්ට ඉන්ද්‍ර නමින් දිව්‍ය පුතුන් ඉන්නවා කියන. ඒ දිව්‍ය පුත්තු මේ තොරතුරු එකතු කරගෙන යනවා. ඊළඟ පොයට දිව්‍ය අමාත්‍යවරු සැරිසරනවා. මේ තොරතුරු එකතු කරගෙන යනවා. ඊළඟට දිව්‍ය සේනාධිපතිවරු සැරිසරනවා. මේ විදිහට ඒ සතර පොයටම මේ තොරතුරු එකතු කරගෙන ගිහිල්ලා සුධර්මා දිව්‍ය සභාවේදී සක්‍ර දෙවියන්ට මේවා ඉදිරිපත් කරනවා. එතකොට අපිට පේනවා සක්‍ර දෙවියන් කියන්නේ හැම වෙලෙම මේ මනුස්ස ලෝකේ පිරිස ගැන බොහොම අවධානයෙන් දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේදී මේ මනුලොව අය ගැන කතා වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කෙනෙක් ගිහි ජීවිතේ අතහැරලා පැවිදි වෙන්න සූදානම් වෙනකොට දෙවිවරු සුධර්මා දිව්‍ය සභාවේ ඔහු ගැන කතා වෙනවා කියනවා. ඔහු ගැන කතා වෙලා ඒ අය සතුටු වෙනවා කියනවා. සක්‍ර දෙවියන් මේ මනුස්ස ලෝකේ තොරතුරු එකතු කරගෙන ගිහිල්ලා ඒ ගැන කතා වෙනවා. ඊළඟට දේශනාවල සඳහන් වෙනවා කෙනෙක් පැවිදි වෙන්න සූදානම් වෙනකොට දෙවිවරු සතුටු වෙලා සුධර්මා දිව්‍ය සභාවේ ප්‍රීතිഘോഷා කරනවා කියනවා. අන්න අසවල් කෙනා මේ ගිහි සැප සම්පත් අතහැරලා පංචකාමයන් අතහැරලා කෙලෙස් සටනට සූදානම් වෙනවා. අන්න තමන් කෙලෙස් සටනට සූදානම් වෙනවා පැවිදි වෙන්න සූදානම් වෙනවා කියලා දෙවියන් ඒ ගැන කතා වෙනවා කියනවා. ඊළඟට ඒ කෙනා බණ භාවනා කරනකොට එයා පැවිදි වෙලා සීල් ගුණ දහම් රකිමින් බණ භාවනා කරමින් නිවන් අවබෝධ කරන්න වීරිය වඩනකොට දෙවිවරු ඒ දිහාත් බලලා සුධර්මා දිව්‍ය සභාවේ කතා වෙලා සතුටු වෙනවා කියනවා. කෙනෙක් භාවනා කළා සෝතාපන්න වෙච්ච දවසට දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේ ඔහු ගැන කතා වෙනවා කියනවා. අන්න කෙලෙස් සටනේ පළවෙනි ප්‍රතිඵලයේ දිනාගත්තා. අසවල් කෙනා ධර්මය අවබෝධ කරගත්තා කියලා දෙවියන් දෙව්ලොව කතා වෙනවා කියන. කෙනෙක් රහත් වෙනකොට දෙවිවරු සතුටු වෙලා ප්‍රීතිഘോഷා කරමින් සුධර්මා දිව්‍ය සභාවේ කතා වෙනවා. අන්න අසවල් කෙනාද කෙලෙස් සටනින් දිනුවා. ධර්මය අවබෝධ කරගත්තා කියලා දෙවියන් දෙව්ලොව ඔහු ගැන කතා වෙනවා කියන.
එතකොට අපිට පේනවා මේ මනුස්ස ලෝකේ බණ භාවනා කරන අය ගැන, පැවිදි වෙන අය ගැන, ධර්මයේ වඩන අය ගැන, පොයිට උපෝසතේ රකින්න අය ගැන, ගුණධර්ම පුරන අය ගැන සියලු තොරතුරු ශක්‍ර දෙවියන් ඇතුළු දිව්‍ය පිරිස අතරට යනවා. මේ ගැන දෙවිවරු කතා වෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ බුද්ධත්වයට පත් වෙලා වැඩ ඉන්නකොට ඔබ හිතන්නේ එදා බෝසතාණන් වහන්සේ මව්කුස පිළිසිඳගත් වෙලාවෙම ශක්‍ර දෙවියන් විධාන කරනවා සතරවරන් දෙවියන් 4 දෙනාටම ගිහිල්ලා බෝසත් අම්මගේ 4 පැත්තෙන් ඉන්න. දරුවා බිහි වෙනකම් මාස 10ෙම සතරවරන් දෙවියන් 4 දෙනා තමයි 4 පැත්තෙන් ඉඳගෙන අම්මට ආරක්ෂාව සලසන්නේ. බෝසතාණන් වහන්සේ උපදිනකොටම ශක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගන්න ඉස්සල්ලා. එතකොට මනුලව බුද්ධත්වයට පත් වෙන්න පින් කරලා පාරමී පුරාගෙන එදා පින්වන්ත මහා මායා දේවිය කුසී අපේ බෝසතාණන් වහන්සේ ලෝකෙට බිහි වෙනකොටම ඉස්සල්ලාම දරුවා අතට ගන්නේ ශක්‍ර දෙවියන් රන් දැලකින් පිළිගන්න. ඊළඟට සතරවරන් දෙවියන්ගේ අතට පත් කරලා තමයි දේවියගේ අතට දෙන්නේ අත්තමනා දේවි හේතු අபிසන්තෝ පුත්තෝ ලෝකේ උප්පන්නෝ. දේවිය බොහොම සතුටටපත් වෙන්න. මහා පින්වන්ත කුමාරයෙක් දැන් ලෝකේ පහළ වුණා කියලා සතුටටපත් වෙන්න කියලා දේවියගේ අතට දරුවා දෙන්නේ ශක්‍ර දෙවියන්ගේ අතින්. ඒ විතරක් නෙමේ පින්වතුනි, අපි දැන් මේ මනුලව චෛත්‍ය හදලා වඳිනවා. අද අපි චෛත්‍ය පින්කම් කරනවා. අපි මේ මහා පින්කම් කර කර චෛත්‍ය වලට මල් පූජා කරමින්, සුවඳ පූජා කරමින්, බුදුගුණ සිහි කර කර අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පින්කම් කරනවා. හැබැයි මේ තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉස්සල්ලාම පළවෙනිම චෛත්‍ය මවන්නේ බුදු වෙන්නත් පෙර ශක්‍ර දෙවියන්. එතකොට අපිට පේනවා මේ ශක්‍ර දෙවියෝ කියන්නේ මොනතරම් බුද්ධ ශාසනයත් එක්ක බැඳිච්ච කෙනෙක්ද. එදා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ උන්වහන්සේ කෙස් වැටිය කපල අහසට වීසි කරනකොට ඒ කේශ ධාතුන් වහන්සේලා සියල්ල යොදුනක් ඉහළ අහසට පැන නැග්ගා. උන්වහන්සේ අදිෂ්ඨානයක් කරා මට ඒකාන්තයෙන් බුද්ධත්වයට පත් වෙන්න ලැබේනා. මේ කෙස් පොළොවට නොවැටේවා, අහසේම රැඳේවා කියලා අදිෂ්ඨාන කරනකොට ටික ටික පාවෙලා අහසේ යොදුනක් ඉහළ අහසේ කෙස් වැටියම අහසේ නතර වුණා. ශක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු සියල්ල රන් කරඬුවෙන් පිළිගත්තා. පිළි අරගෙන තව්තිසා දෙවියන් සමග සාදුකාර දී තව්තිසා දෙව්ලොවට ගිහින් සිළුමිණි මහා සෑය නමින් 12 යොදුනක් විශාල සත්රුවනින් විශාල චෛත්‍යයක් දෙව්ලොව ශක්‍ර දෙවියන් මවනවා. ඒ සිළුමිණි මහා සෑය තුල මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා තැන්පත් කරා. එතකොට අදටත් මහා බෝසතාණන් වහන්සේගේ දිගු කෙස් වැටිය කේශ ධාතුන් වහන්සේලා තව්තිසා දෙව්ලොව සිළුමිණි මහා සෑයි ශක්‍ර දෙවියන් ඇතුළු දෙවියන් වන්දනා කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔබ බලන්න අංගුත්තර නිකායේ සඳහන් වෙනවා සතර පෙරනිමිති පේන්න පවා සැලැස්වී ශක්‍ර දෙවියන් කියනවා. එතකොට අපිට පේනවා මේ බෝසතාණන් වහන්සේ නමක් පාරමී පුරාගෙන ගිහිල්ලා බුදු වෙන ආත්මේ පවා මොන තරම් අවධානයෙන් ශක්‍ර දෙවියන් මේ පසුපස උපකාර කරන්න උදව් කරාද. ඒ වෙනකොට සුද්ධෝදන රජතුමාට ඕන වුණේ බුදු වෙන බුදු පුතෙක් දකින්න නෙමෙයි. සුද්ධෝදන රජතුමා ආසාවෙන් හිටියේ සක්විති රජ වෙනවා දකින්නයි තමන්ගේ පුතණුවන්. ඒ වෙනුවෙන් තමයි සියලු දේවල් කරේ. රම්මේ සුරම්මේ සුබ මාලිගාවල් හැදුවේ. නගරේ හිටපු වයසක අය, දුර්වල අය, ලෙඩ වෙච්ච අය, මරණාසන්න වෙච්ච අය ගැන තොරතුරක්වත් බෝසතාණන් වහන්සේගේ කනට ආරංචි නොවන විදිහට ආරක්ෂාව යොදවලා තිබුණා. එදා අපේ බෝසතාණන් වහන්සේ නගර සිරි නරඹන්න සූදානම් වෙනවා නම් ඉක්මනට ඊට පෙර පාර දෙපැත්ත ගැන සෝදිසි කෙරෙව්වා. පිරිස පාරවල් වලින් ඉවත් කරලා ලස්සන දේවල් පමණක් පේන සැලැස්සුවා. නිතර යන්නේන මාර්ග බොහොම ලස්සනට සරසලා තිබුණා. ඔය අතර નિયમિત කාලේ එනකොට ශක්‍ර දෙවියන්ගේ මැදිහත් වීම මත තමයි මහල්ලෙක්, ලෙඩෙක්, මලමිනියක්, පැවිදිරුවක් කියන මේ සතර පෙරනිමිති පේන්න සලස්සන්. එතකොට අපිට පේනවා දෙවියන් ඊට අවශ්‍ය පරිසරය හදලා දෙනවා. මේ සියල්ලේදී උන්වහන්සේට බුද්ධත්වයේ කරා යන ගමනට උපකාර කරපු ප්‍රධානම කෙනා තමයි ශක්දෙවිඳු, ශක්‍ර දෙවියන්. ඊළඟට පින්වතුනි, අපේ බෝසතාණන් වහන්සේ දුෂ්කර ක්‍රියාවන් කරලා එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වඳලා සොත්තිය බමුණාදී කුසතන මිටියටත් අරගෙන ඇසතු බෝධීන් වහන්සේ සෙවණේ නැගෙනහිර දිශාවට මුහුණලා උන්වහන්සේ චතුරංග සමන්නාගත වීරිය රාත්‍රී පළවෙනි යාමේ පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, දෙවනි යාමේ චතුූපාත ඥානෙ,
තුන්වෙනි යාමේ පටිච්ච සමුප්පාදයේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනකොට හිමිදිරි උදෑසනම අරුණෝදය සමග හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා. බුද්ධත්වයට පත් වෙච්ච තැන ඉඳන් උන්වහන්සේගේ ජීවිතේ දිහා බැලුවත් සක්‍ර දෙවියන් ඇතුළු මේ දෙවිවරු පුදුම විදිහට උන්වහන්සේත් එක්ක බැඳිච්ච උපකාර කරන තොරතුරු රැසක් දේශනාවල තියෙනවා. බුදුරජාණන් වහන්සේ අභිධර්මයේ දේශනා කරන්න වඩින්නේ තව්තිසා දෙව්ලොවට. තව්තිසා දෙව්ලොවට වැඩම කරලා සක්‍ර දෙවියන්ගේ මේ පණ්ඩු කම්බල කියන සෛලාසනයේ මත වැඩ ඉඳලා තමයි අභිධර්ම දේශනාව පවත්වන්නේ. එතකොට මේ අභිධර්ම දේශනාව සක්‍ර දෙවියන් ඇතුළු එදා තව්තිසා දෙවියන් චාතු මහරජික තාවතිංස යාම තුසිත නිම්මාන රති මේ විදිහට මේ දෙවියන් සුධර්මා දිව්‍ය සභාවේ යොදුන් ගානක් ඈතට දෙවියන්ගෙන් පිරීලා ගියා කියලා. මේ ගැන බොහොම ලස්සන සිදුවීමක් තියෙනවා. එදා බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව කරන්න තව්තිසා දෙව්ලොවට වැඩම කරලා සක්‍ර දෙවියන්ගේ පණ්ඩු කම්බල සෛලාසනයේ මත වැඩ ඉන්නකොට අංකුර කියලා දේවතාවෙක් බොහෝම සතුටින් ඉස්සරහින්ම ඇවිල්ලා වාඩි වුණා බණහන්. බුදුරජාණන් වහන්සේ ළඟින්ම ඉස්සරහින් ඇවිල්ලා වාඩි වුණා. හැබැයි මේ අංකුර දේවතාවා ආසාවෙන් ඉස්සරහින් බණහන් ඇවිල්ලා වාඩි වුණාට ටික වෙලාවකින් මහේශාක්‍ය දෙවිවරු දිව්‍ය සේනා පිරිවරාගෙන ඒ දෙව්ලොවින් එනවා සුධර්මා දිව්‍ය සභාවට. ඒ දෙවිවරු එනකොට තමන්ට වඩා මහේශාක්‍ය දේවතාවරු එනකොට අර දෙවියන් ටික ටික පස්සට යනවා. ටිකක් පස්සට ගිහිලා අර ආයෙත් ඉස්සරහා ඉඩ දෙනවා. ඊළඟට දේවතාවරු පිරිසක් එනකොට තමන්ට වඩා බලවත් ඒ අයට ඉඩ දීලා තව ටිකක් පස්සට යනවා. මෙහෙම පස්සෙන් පස්සට ගිහිලා යොදුන් 12ක් තරම් ඈතට යවුණා කියන. එතකොට අපිට පේනවා මොනතරම් දෙවිවරු එදා මේ දේශනාව අහන්න දිව්‍ය ලෝකේ රැස් වෙන්නේ නැද්ද කියලා. අංකුර දෙවියන්ම යොදුන් 12ක් තරම් ඈතට යවුණා කියන. බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනාව පටන් ගන්න පෙර අංකුර දෙවියන්ගෙන් අහනවා අංකුර ඔබ බොහෝ දම්පින්කම් කරගත්ත කෙනෙක් නේද මනුලොව? ඔබ මහා දන් වැටවල් පවත්වපු කෙනෙක්. ඇයි ඔබට අද ඔය තරම් යොදුන් 12ක් තරම් ඈත ඉඳගෙන බණහන්න සිද්ධ වුණේ ඇයි කියලා ඇහුවා. එතකොට අංකුර දෙවියන් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම එදා මනුලොවදී මහා දන් වැටවල් පැවැත්තුවා. මං දුගී මගේ යාචකයන්ට විශාල දන්සැල් පවත්වලා දන් දුන්නා. හැබැයි මම මනුලොවේ දන් වැටවල් පැවැත්වුවේ බුද්ධ ශූන්‍ය කාලෙක. ඒ කාලේ මගේ දානීය පිළිගන්න ඒ කාර්යයන් වහන්සේ නමක්වත් මනුලොව හිටියේ නැහැ. බුද්ධ ශූන්‍ය කාලයකයි මං ඒ දන් වැටවල් පැවැත්වුවේ. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔය ඔබ වහන්සේ ළඟ ඉස්සරහින්ම ඉන්න ඉන්දක දෙවියන් දිහා බලන්න කිව්වා. ඒ වෙනකොට ඉස්සරහින්ම ඉන්නවා ඉන්දක කියලා දේවතාවෙක්. ඔය ඉන්දක දෙවියන් එක බත් හැන්දයි කියන පූජා කරලා තියෙනවා. ඒ පූජා කරේ ආර්යයන් වහන්සේ නමකට කිව්වා. මහරහතන් වහන්සේ නමකට බුද්ධ ශාසනයක කර්මඵල දැනගෙන ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගෙන බොහොම සද්ධාවෙන් එක බත් හැන්දක් පූජා කරලා තමයි ඔය ඉස්සරහින්ම වාඩි වෙලා අද බණහන්නේ. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම මනුලව හිටියේ කර්මඵල විශ්වාසයක් නැති පින්පව් දන්නේ නැති කාලෙක. හැබැයි එවැනි කාලෙක මං දන් දුන්නා. මං මහා දන් වැටවල් පැවැත්තුවා. ඒ පිනෙන් මං දෙව්ලොව ඉපදුනා. හැබැයි මගේ දානේ මහත්ඵල මහානිසංස කරගන්න ආර්යයන් වහන්සේ නමක් ඒ කාලේ මට ලැබුණ නැහැ කියනවා. එතකොට අපිට පේනවා මොනතරම් දෙවිවරු එදා සුධර්මා දිව්‍ය සභාවට මේ අභිධර්ම දේශනාව ශ්‍රවණය කරන්න එකතු වුණාද? පින්වතුනි අද මේ වැඩ ඉන්න සක්‍ර දෙවියන් පෘථග්ජන කෙනෙක් නෙමෙයි. සක්‍ර දෙවියන් කියන්නේ සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්. එදා අපේ බුදුරජාණන් වහන්සේ දෙව්ලොව වැඩ ඉඳලා සක්‍ර දෙවියන් දිහා බුදුරජාණන් වහන්සේ දවසක් බුදු ඇසින් බැලුවා. සක්‍ර දෙවියන්ගේ දැන් ආයුෂ ගෙවිලා අවසන් වෙගෙන එනවා. ඒ දෙව්ලොව දෙවිවරුන්ට දිව්‍ය ආයුෂක් තියෙනවා. ඒ දෙවියන්ගේ දිව්‍ය ආයුෂ දැන් ගෙවිලා අවසන් වෙගෙනයි එන්නේ. බුදුරජාණන් වහන්සේට සිතුවිල්ලක් ඇති වුණා සක්‍ර දෙවියන්ට දහම් දෙසන්න තියෙනවා. සක්‍ර දෙවියන් ගැන හිතනකොටම සක්‍ර දෙවියන්ට සිතුවිල්ලක් ඇති වුණා මම බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යන්න ඕන. එදා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න දිව්‍ය පිරිවරාගෙන සක්‍ර දෙවියන් එනවා. බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට දීර්ඝ දේශනාවක් ධර්ම සාකච්ඡාවක් කරනවා. මේක තියෙනවා දීඝනිකායේ සක්ක පඤ්ඤ කියලා සූත්‍රයක. මේ දේශනාව අවසන් වෙනකොටම සක්‍ර දෙවියන් සෝතාපන්න ඵලයට පත් වුණා. සෝවාන් ඵලයට පත් වෙනවා සමගම සක්‍ර දෙවියන්ගේ සක්‍ර ආයුෂ අවසන් වෙලා එතනම චුත වෙලා
ආයමත් සක්‍රිය වෙලාම පහළ වුණ අලුතේ. එතකොට එදා බුදුරජාණන් වහන්සේ ඒ පිහිට වෙච්ච නිසා ඔහු පෘතජ්ජන මට්ටමින් දෙව්ලොවින් චුත වෙලා යන්න ඉඩ නොදී බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට පිහිට වුණා මාර්ගඵලයක් ලබා. බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට පිහිට වුණා මාර්ගඵලයක් ලබා ගන්න. එදා සක්‍ර දෙවියන් උතුම් සෝවාන් ඵලයට පත් වුණා. ඒ සෝවාන් ඵලයට පත් වෙනවා සමගම ආයමත් සක්‍රිය වෙලාම ඒ දෙව්ලොව පහළ වුණා. එතකොට අද මේ වැඩ ඉන්න සක්‍ර දෙවියන්ට ආයමත් මුල ඉඳන්ම ඒ දිව්‍ය ආයුෂ ඒ විදිහටම සැලසුණා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේ එදා පිරිනිවන් පාන මොහොතේ සක්‍ර දෙවියන්ට කතා කරලා කියනවා පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. සක්‍ර දේවේන්ද්‍රය මගේ බුද්ධ ශාසනය මේ ලංකා භූමිය තුල බොහෝ කාලයක් ආරක්ෂා වෙනවා. තථාගතයන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව බුද්ධ ශාසනය ආරක්ෂා වෙනුවෙන් උපකාර කරන්න කියලා සක්‍ර දෙවියන්ට පැවරුවා. ඊළඟට ඔබ දන්නවා 13 වහන්සේලා බෙදෙන වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා 13 වහන්සේලා බෙදෙන වෙලාවේ ද්‍රෝණ බමුණා එක් දකුණු දළදා වහන්සේ නමක් ජටාවේ හංගගත්. මේ ජටාවේ හංගගත් දකුණු දළදා වහන්සේ සක්‍ර දෙවියන් තමයි ඒ වෙලාවේ දෙවියන් අහසේ පිරීලා ඉතිරිලා හිටියා. මේ 13 වහන්සේලා බෙදනකොට සාදුකාර දිදී රන් දෙන විවර කරපු වෙලාවේ අහසේ පිරීලා ඉතිරිලා දෙවිවරු බලාගෙන හිටියා. මේ දෙවියන් අතරින් සක්‍ර දෙවියන් බැලුවා ද්‍රෝණ බමුණ ජටාවේ හංගගත්තට මේ දළදා වහන්සේ ද්‍රෝණ බමුණට මේ දළදා වහන්සේට සත්කාර කරන්න ගෞරව දක්වන්න පුද පූජා පවත්වන්න පුළුවන් කෙනෙක්ද? මේ දළදා වහන්සේ ගැන බුද්ධ අධිෂ්ඨාන කොයි විදිහටද තියෙන්නේ? දෙවියන් වන අපට මේ දළදා වහන්සේ සුදුසුයි. ඒ නිසා ඒ විලේ සක්‍ර දෙවියන් රන් කරඬුවක් මවාගෙන ද්‍රෝණ බමුණගේ ජටාවේ හංගගෙන හිටිය දළදා වහන්සේ රන් කරඬුවට ගත්තා. අරගෙන දෙවියන් සාදුකාර දිදී දෙව්ලොවට අරගෙන ගිහිල්ලා සක්‍ර දෙවියන් තමයි අර මහා බෝසතාණන් වහන්සේගේ කේශ ධාතු තැම්පත් කරලා අබිනිෂ්ක්‍රමණය කරපු දවසේ මවපු 12 යොදුනක් විශාල සිළුමිණි මහා සෑය තුලම අපේ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැම්පත් කරා. ඒ විතරක් නෙමෙයි දකුණු අකුධාතුන් වහන්සේ ලැබෙන්නේ සක්‍ර දෙවියන්ටමයි. සක්‍ර දෙවියන් දකුණු අකුධාතුන් වහන්සේ දෙව්ලොව තැම්පත් කරා. මෙහෙම තැම්පත් කරලා කාලයක් යනකොට මිහිඳු මහරහතන් වහන්සේ අපේ රටට වැඩම කරලා මිහිඳු මහරහතන් වහන්සේ මේ ලංකාවේ බුද්ධ ශාසනය පිහිටවලා පළවෙනි වස් කාලේ මිහින්තලේ අටසැටලෙන් කියලා අපි හඳුන්වන මේ ගල්ලෙන් වල මිහිඳු මහරහතන් වහන්සේ ඇතුළු එදා වැඩම කරපු රහතන් වහන්සේලාත් ලංකාවෙන් බණහලා රහත් වෙච්ච අයත් මේ පිරිස පළවෙනි වස් කාලේ ගත කරලා එදා දේවානම්පියතිස්ස රජුරවන්ට වස් පවාරණය කරලා කියනවා රජතුමනි අපි දැන් ලංකාවට ඇවිල්ලා බොහෝ කාලයක් අපිට අපේ ශාස්ත්‍රුන් වහන්සේ වැස් දෙකෙන් දකින්න බැරි වුණා. අපි දඹදිවට යා යුතුයි කිව්වා. එතකොට තමයි දේවානම්පියතිස්ස රජුරු වහන්සේ ස්වාමීනි ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා නේද? දැන් කොහොමද ඇස් දෙකෙන් දකින්නේ? එතකොට මිහිඳු මහරහතන් වහන්සේ කියන රජතුමනි බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ 13 වහන්සේලා දැකීම. ඒ 13 වහන්සේලා දඹදිව වැඩ ඉන්නවා. ඒ 13 වහන්සේලාට වන්දනා කිරීම ජීවමාන බුදුහාඳුරන්ට වන්දනා කරා හා සමානයි. ඒ වෙලේ තමයි රජුරෝ කියන්නේ අනේ ස්වාමීනි එහෙමනම් ඒ 13 වහන්සේලා මේ ලංකා භූමියටත් වඩම්මලා දෙන්න. ඒ 13 වහන්සේලාට මම බොහෝම සද්ධාවෙන් පුද පූජා කරන්න. ඔබ වහන්සේගේ අවසරේ පරිදි මම විහෙර විහාරස්ථාන ඉදි කරන්නම් කියලා. එදා ඔය මත ඒ වෙලාවේ මිහිඳු මහරහතන් වහන්සේ කියන එහෙමනම් රජතුමනි අද මේ අනුරාධපුර නගරයේ දිව්‍ය පුරයක් සිය ඔබ සරසන්න කියෝ. සරසලා ඔබ හවස් වරුවේ ඔබේ රාජකීය මංගල ඇතාපිට නැගලා පෙරහැරින් එන්න 13 වහන්සේලා වඩම්මලා දෙන්න. එහෙම කියලා රජුරුව පිටත් කරලා මිහිඳු මහරහතන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේට කියනවා ඔබ දෙව්ලොවට යන්න. ගිහිලා සක්‍ර දෙවියන්ට කියන්න බුදුරජාණන් වහන්සේ ඔබට ලංකා භූමියේ බුද්ධ ශාසනය ආරක්ෂාව පැවරුවා පිරිනිවන් පාන මොහොතේ. ඒ නිසා ලංකා භූමියේ චෛත්‍යයක් හදලා තැම්පත් කරලා ලංකා වාසී මිනිසයන්ට වන්දනාමාන කිරීම පිණිස සක්‍ර දෙවියන් සතුව සිළුමිණි මහා සෑය පවතින මේ උතුම් 13 වහන්සේලා අතරින් දකුණු අකුධාතුන් වහන්සේව ලබා දෙන්න කියලා සක්‍ර දෙවියන්ගෙන් ඉල්ලීමක් කරන්. එහෙම ඉල්ලගෙන දකුණු අකුධාතුන් වහන්සේ ඉල්ලගෙන
ඔබ දඹදිවටත් ගිහිල්ලා ධර්මාශෝක රජුරෝ ළඟ තියෙන 13 වහන්සේලා දානේ වළඳපු පාත්‍ර 13 වහන්සේලාට පුරවලා ඉල්ලගෙන එන්න කියලා සුමන සාමණේරයන් වහන්සේ පිටත් කරා. එදා සක්‍ර දෙවියන් සීලුමිනි මහා සෑය තුල තැන්පත් වෙලා තිබිච්ච දකුණු අකුධාතුන් වහන්සේ සුමන සාමණේරයන් වහන්සේගේ අතට ලබා දෙන්නේ ඒ ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ සක්‍ර දෙවියන්ට කරපු ඉල්ලීම ඒ වෙනුවෙන් උදව්පකාර කරන්න කියලා පවරපු ඒ කාරණේ සිහිපත් කරමින් තමයි ඉල්ලගෙන එන්නේ. එතකොට අපිට පේනවා මේ මත තමයි දකුණු අකුධාතුන් වහන්සේ තැන්පත් කරලා අනුරාධපුර තූපාරාම චෛත්‍යයේදා දේවානම්පියතිස්ස රජුරෝ විසින් ඉදි කරන්නට යෙදෙන. පින්වත්නි මේ කාරණා දිහා බලාගෙන යනකොට අපිට පේනවා සක්‍ර දෙවියෝ මොනතරම් මේ බුද්ධ ශාසනයත් එක්ක බැඳිච්ච කෙනෙක්ද. ඊළඟට අපි විමසලා බලමු එදා සක්‍ර දෙවියන් වෙලා මේ ඉපදිච්ච මේ මහා පින්වන්ත කෙනා මොන වගේ පින්දහම් කරලාද මේ සක්‍ර පදවිය ලැබුණේ කියලා. පින්වත්නි අපේ බුදුරජාණන් වහන්සේ මේ සක්‍ර දෙවියන්ගේ අතීත කතාවක් දේශනා කරනවා එදා සවැත් නුවර ජේතවනාරාමේදී භික්ෂුන් වහන්සේලාට. මහණෙනි අද ඔය සක්‍ර දෙවියන් වෙලා ඉපදිලා ඉන්නේ එදා මනුලොව ඉන්න කාලේ මග මානවකයා හැටියට බොහෝ පින්දහම් කරපු තරුණේ. එදා මේ මග මානවකයාගේ අතීත කතා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මග මානවකයා රජගහ නුවර කියලා වර්තමානයේ හඳුන්වන මේ ග්‍රාමයට ආසන්න තිබ්බ බොහෝම දුප්පත් මිනිස්සු ජීවත් වෙන බටලී වලින් උණලී වලින් යම් යම් නිර්මාණ කරලා ජීවත් වෙන බොහෝම දුප්පත් මිනිස්සු ජීවත් වෙච්ච බොහොම ග්‍රාමීය ගම්මානයක හිටිය තරුණේ. එදා නම මග කියන තරුණයා. මේ මග මානවකයා මග තරුණයා මේ ගමේ යනකොට හැබැයි මේ ගමේ මිනිස්සු බොහොම දිලිඳුයි දුප්පත්. හැබැයි ඔවුන් කිසිම විදිහකට මේ ගම ලස්සන කරගන්න පාරක් සකස් කරගන්න වැව් පොකුණු හදාගන්න උත්සාහයක් නැහැ. ගහක් වැටිලා තියෙනවා නම් ගහ උඩින් පැනලා යනවා. ඊළඟට ඇලක් තියෙනවා නම් මේක සකස් කරගන්න ගාණක් නැහැ. ඒ දණ්ඩක්වත් දාලා මේක උඩින් යන්තම් බැහැලා වැටි වැටි හරි ඇලෙන් එහා පැත්තට යනවා. මේ තියෙන පරිසරයේ කිසිම දෙයකට අත තියන්නේ නැහැ. ඒකට හේතුව මේ ප්‍රදේශයේ රජ්ජුරුව පවරපු කෙනෙක් ඉන්නවා අමාත්‍යවරයෙක් වගේ. ගම් ප්‍රධානියෙක් හිටියා. ඔහුට බය නිසා මේ කිසිම දෙයකට මොනවත් ගහක් කපන්නවත් ගහක් හිටවන්නවත් පාරක් සුද්ධ කරන්නවත් මිනිස්සු මහන්සි ගන්නේ නැහැ. ගම් ප්‍රධානියට බයයි. එදා මේ ගමේ ජීවත් වෙච්ච තරුණයෙක් තමයි මග මානවක. ඔහු පාරේ ඇවිදගෙන යනකොට දැක්කා සමහරු පාරේ තියෙන මේ ගල් වල හැප්පිලා ඇදගෙන වැටෙනවා. ගස් කඩාගෙන පාරට වැටිලා. ඒ උඩින් පැන පැන මිනිස්සු යනවා. ඔහු කල්පනා කරා මේ පාර සුද්ධ කරන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද? ඔහු තනියම මොකද කරේ? අර පාරේ තියෙන ගල් උස්සලා අයින් කරා. ඒ වගේම අර වැටිලා තියෙන දි รา පු අතු කෑලි පාරට කඩාගෙන වැටිච්ච ගස්වල අතු කෑලි උස්සලා අයින් කරලා පාර ටිකක් පිරිසිදු කරලා බලාගෙන හිටියා. කොච්චර ලස්සනද මේ පාර පිරිසිදු කරනවා නම්. පහුවදත් ආවා. ඇවිල්ලා මේ පාරේ වැටලා තියෙන ගස් කොළන් මේ ඔක්කොම සුද්ධ කර කර පාර ඊළඟට ඉදලක් වගේ හදාගෙන අතු ගන්න පටන් ගත්තා. දැන් ඒ ටික බොහොම ලස්සනයි. ඔහොම අතු ගාගෙන දැන් පාර හදාගෙන දැන් තනියෙන් ඇවිල්ලා හැමදාම පාර හදනවා. ඔහොම කරගෙන යනකොට යාළුවෝ පිරිසක් හිටියා. යාළුවෝ 30ක් විතර හිටියා. මේ යාළුවෝ ටික ඇවිල්ලා ඇහුවා මොකද මගේ මග තරුණය මොකද මේ කරන්නේ පිස්සුද ඇහුවා. මේ Tamanට අයිතියක් නැති මේ පාරවල් සුද්ධ කර කර ඉන්නේ මොකටද ඇහුවා. එතකොට කියා බලන්න යහළුව කොච්චර ලස්සනයිද දැන් මේ පාර. ඉස්සර මිනිස්සු මේ ගස් උඩින් පැන පැන ඇදගෙන වැටෙනවා ගල් හැප්පෙනවා මොනතරම් අමාරුවෙන්ද මේ පාරවල් වල යන්නේ. දැන් කොච්චර ලස්සනයිද. ඒ නිසා අපි මේවා පිළිසතර කරමු. අපිට අනිත් අයට මේ කරන උපකාරي කොච්චරනම් යහපතක්ද කොච්චර පිනක්ද. මග මානවකයාගේ මේ ඉල්ලීමට අර තරුණයෝ ටිකත් එකතු වුණා. දැන් මේ යාළුවෝ 30 දෙනාත් එකතු කරගෙන මග මානවකයා පාරවල් ඔක්කොම බොහොම ලස්සනට සුද්ධ කරා. පාරවල් වලට වැටිලා තිබ්බ අතු සමහර අතු ගස්වල එහෙම පාරට ඇවිල්ලා පාරම වැහිලා. මිනිස්සු ඒ වස්සෙන් රිංගලා යනවා. මේ අතු කැපුවා. ඊළඟට පාර දෙපැත්තේ ලස්සනට හෙවණේන ගස් හිටවන්න පටන් ගත්තා. ඊළඟට කල්පනා කරා මිනිස්සු මේ ඒ දඬුවල ඒ දණ්ඩක් හදන්න තියෙනවනම් මේ වතුරට බැහැගෙන අමාරුවෙන් එගොඩ වෙන එකේ පාලම් හැදුවා. මේ විදියට ලී දඬු දාලා තරුණයෝ ටික එකතු වෙලා පාලම් හදනවා. ටික කාලයක් යනකොට මුළු ගමම බොහෝම ලස්සන ගමක් බවට පත් වුණා.
දැන් මේ මග මානවකයයි මේ තරුණයෝ 30 දෙනයි. දැන් ඒ අයට වෙන කිසිම අරමුණක් නැහැ. රෑ නිදාගන්න ගිහිල්ලත් කතා වෙන්නේ එදා දවසේ කරපු මේ පින්කම් ගැන. මේ පොදු මහජනතාවගේ ප්‍රයෝජනෙ වෙනුවෙන් හදපු මම්මාවත් ගැන, ඇලවේලි ගැන, ලිම්පොකුණු ගැන මේ ගැන කතා වෙලා සතුටින් නිදා ගන්නවා. උදේ පාන්දර අවදි වෙලා කතා වෙනවා අද අපි මොනවද කරන්නේ? අද කාගේ හරි ගයක් හදන එකකට වහලයක් රුකුල්ලන්න තියෙනවනම් අපි යමු. අද කාගේ හරි අඩු ගානේ ගොවිතැන් කරන එකකට ගිහිල්ලා උදව් කරන්න තියෙනවනම් අපි ගිහිල්ලා උදව් වෙමු. මිනිස්සුන්ට උදව් වෙමු කියලා මේ විදිහට අසරණ දුගී මගී මිනිස්සුන්ට උදව් උපකාර කරන්න පටන් ගත්තා. ඒ අයගේ පාරවල් සුද්ධ කරලා දෙන්න පටන් ගත්තා. මේ කිසිම ලාභයක්වත් ආදායමක්වත් කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නෙමෙයි. පින් සලකාගෙන තමයි මේ කටයුතු සියල්ල කරන්නේ. මෙහෙම කටයුතු කරගෙන යනකොට දැන් මිනිස්සු යන පාරවල් වල පැන්තාලි තිබ්බා. මිනිස්සුන්ට පිපාසය සංසිඳවන්න වතුර භාජන ගෙනහල්ලා පැන්තාලි තිබ්බ තැන් වල. ඊළඟට පාලං ඒ දඬු හැදුවා. පොකුණු හැදුවා. බොහෝ පිරිසකට ගොවිතැන් කරගන්න අවශ්‍ය වෙන හැටියට ඇලවේලි පොකුණු හදලා මේ ගමම ටික කාලයක් යනකොට බොහොම ලස්සන සුන්දර ගම්මානයක් බවට පත් කරා මග මානවකය ඇතුළු මේ තරුණයෝ පිරිස එකතු වෙලා. ඔන්න හදිස්සියෙම ගමට ආව කාලෙකට පස්සේ ගම් ප්‍රධානියා ඇවිල්ලා බලනකොට වෙනදා තිබ්බ ගම නෙමෙයි. තාගන්න බෑ ගම ලස්සනයි. ඔහු කල්පනා කරා මේ කවුද මේ ගම මේ විනාශ කරපු එක. රජ්ජුරුවන්ට ගිහිල්ලා කියලා මොහුට දඬුවම් කරන්න ඕන කියලා. ඔහු ගිහිල්ලා රජ්ජුරුවන්ට වැරදි විදිහට කේලමක් ගොතලා කිව්වා. රජතුමනි අර මගේ පාලන ප්‍රදේශයේ තියෙන අසවල් ගම්මානේ මග කියලා තරුණයෙකුයි යාළුවෝ ටිකයි එකතු වෙලා මුළු ගමම විනාශ කරලා කිව්වා. ගස් කොළන් කපලා සම්පූර්ණ ඇලවේලි හදලා මේවැ වතුර පාරවල් වෙනස් කරලා මුළු ගමම විනාශ කරලා දාලා කිව්වා පාරවල් ඔක්කොම. මගේ අවසරයක්වත් නැතුව රජතුමනි රජ්ජුරුවන්ට කොච්චර අගෞරවයක් දැහුවා මේ වගේ රජ්ජුරුවන්ගේ ප්‍රදේශේ මේ වගේ විනාශ කරනකොට. එදා රජතුමා කිපුණා. රජ්ජුරුවෝ කිපිලා රාජබටයන්ට අණ කරා ගිහිල්ලා ඇදගෙන වරෙල්ලා කීවා ඔය පිරිස. එදා රාජබටයෝ ගිහිල්ලා මේ මග මානවකයයි තරුණයෝ පිරිසයි යාළුවෝ පිරිසයි එක්කරගෙන ඇවිල්ලා රජ්ජුරුවන්ට ඉදිරිපත් කරා. රජතුමා මේ වෙලාවෙම කිසිම වග විභාගයක් නැතුව අර ගම් ප්‍රධානියාගේ කේලම අහලා රජ්ජුරුව අණ කරා කරවටක් පොළොවේ වල්ලලා රජ්ජුරුවන්ගේ ඇතාලවා පාගවල මරන්න කියෝ. මිනිස්සු ගෙනහලා රැස් කරලා මිනිස්සු ඉදිරිපිට කරවටක් වල්ලලා පාගවන්න කියෝ. දැන් මොකද කරේ වලවල් හාරලා මග මානවකයා යාළුවෝ සියලු දෙනාවයි පොළොවේ කරවටක් දක්වා බෙල්ලෙන් උඩ හිස විතරක් උඩට එන විදිහට පොළොවේ වැල්ලුවා. දැන් මෙහෙම වල්ලලා ඇතාව ගෙනහල්ලා පාගවන්න සූදානම් කරන්න රජ්ජුරුව අණ කරපු වෙලාවේ මග මානවකයා යාළුවන්ට කියනවා යහළුවනි බය වෙන්න එපා. අපි කරේ යහපත් දෙයක්. අපි කරේ මිනිස්යන්ට උපකාරයක් කරේ. ඔබ කරපු යහපත් දේ ගැන ඔබ හිතා ඔබ ඒක සිහි කරගන්න. ඔබ මෛත්‍රී වඩන්න. අපි මේ ඇතාටත් මෛත්‍රී වඩමු. අපි රජ්ජුරුවන්ටත් මෛත්‍රී වඩමු කියලා එදා මග මානවකයා අර තරුණයෝ පිරිසත් එක්ක මේ ඇතාටයි රජ්ජුරුවන්ටයි මෛත්‍රී වඩන්න පටන් ගත්තා. හිස පාගන්න ළඟට ආපු ඇතා එහෙම කෑ ගහගෙන ආපස්සට දිව්වා. ඇතාට බැරි වුණා ලං වෙන්න. ඒ වෙලාවේ රජ්ජුරුව කල්පනා කරා මොකද්ද මේ වුනේ? කවදාවත් පස්සට දුවන්නේ නැති ඇතා. ඊට පස්සේ කිව්වා මේ අය ළඟ මොකක් හරි මන්ත්‍රයක් හරි තියෙන්න පුළුවන්. පැදුරු වලින් ඔළුව වහන්න. වහලා ඉවර වෙලා ඇතාලව්ව පාගවන්න කිව්වා. ඒ මොහොතේ කරේ මග මානවකයා යාළුවෝ 30 දෙනාවයි අර වල්ලලා තියෙන විදිහටම පැදුරු වලින් ඔළුව වැහුවා. වහලා ඇතාව ඇදගෙන ආව පාගවන්න. ඒ වෙලාවෙත් මෛත්‍රී වඩනකොට ඇතා පස්සෙන් පස්සට දුවගෙන ගියා. ඒ වෙලේ රජ්ජුරුවෝ ගොඩ ගන්න කිව්වා. අර වල්ලලා තිබ්බ 30 දෙනාම මග මානවකයාත් එක්ක ගොඩ අරගෙන ඇහුවා ඇත්ත කියාපල්ලා කිව්වා. උඹලා ළඟ මන්තර තියෙනව නේද? ඇහුවා මේ ඇත්තු බය කරන. එතකොට මග මානවකයා කියනවා අනේ රජතුමනි අපි ළඟ මන්තරයක් නැහැ. අපි ළඟ තියෙන එකම මන්තරේ තමයි මෛත්‍රී. අපි රෑ නිදාගන්න ගිහිල්ලා සිහි කරන්නේ කාටද අපි උදව් කරන්න කියලා. අපි උදේ පාන්දර නැගිටලා සිහි කරන්නේ මොන පාරද හදන්නේ. අපි පාරවල් අතු ගෑවා, පාරවල් සුද්ධ කරා. මිනිස්සුන්ගේ යහපතට පාලං හැදුවා, ඒ දඬු හැදුවා. අපි මේවා තමයි කරේ කියලා. රජ්ජුරුවෝ ඊට පස්සේ කියනවා හරි මේවා ඇත්තද කියලා ගිහින් බලන්න කියලා පිරිසක් යොදවලා බලලා රජ්ජුරුවෝ කාරණේ තේරුම් ගත්තා. එදා මග මානවකයා ඇතුළු සියලු දෙනාට රජ්ජුරුවෝ වෙනම ප්‍රදේශයක් පවරලා ඔහුට රජ්ජුරුවෝ තානාන්තර දීලා උපකාර කරන්නට යෙදුණා. එදා මේ මග මානවකයාත් යාළුවෝ 30 දෙනාත් එකතු වෙලා
බොහෝ පිරිසකට උපකාර වෙන විදිහට පොදු මාර්ග, මහා මාර්ග, මිනිස්සු යන පාරවල්, පැන්තාලි, වැව් පොකුණු මේවා හදලා ඊළඟට තමන්ගේ දෙමව්පියන්ට අප උපකාර කරලා සීල් ගුණ දහම් රැකලා ගුණධර්ම පුරලා එදා රැස් කරගත්ත පිනෙන් තමයි කීවා ඔය සක්‍ර දෙවියෝ වෙලා මග මානවකයා දෙව්ලෝ පහළ වුණේ. අද වැඩ ඉන්න සක්‍ර දෙවියන් සක් දෙවිදු පදවිය ලබන්නේ එදා මනුස්ස ලෝකෙ මග මානවකයා වෙලා ඉන්න කාලේ ඔය රැස් කරගත්ත පින නිසා. ඒ නිසා පින්වතුනි, ඒ සක්‍ර දෙවියන්ම තමයි අද උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච දෙදෙව්ලොවට අධිපති සක්‍ර දෙවියන් හැටියට වැඩ ඉන්නේ. මේ සක්‍ර දෙවියන් තමයි රුවන්වැලි මහා සෑය ඉදි කරන වෙලාවේ තමන්ගේ දිව්‍ය පිරිස අතර විශ්වකර්ම කියන දෙවියන් තමයි සක්‍ර දෙවියන්ගේ කර්මාන්ත ශිල්පී හැටියට පහළ වෙච්ච දෙවියන්. ඒ දෙවියන්ට අණ කරන්නේ ඔබ රුවන්වැලි මහා සෑයට අවශ්‍ය ගඩොල් ටික, ඊළඟට ඒ අවශ්‍ය මුතු මැණික් සියල්ල ගිහිල්ලා මවන්න. මේ විදිහට අපේ රටේ බොහෝ විහෙර විහාර, චෛත්‍ය, පූජනීය මහා සෑවල් ඉදි කරද්දී සක්‍ර දෙවියන් විශ්වකර්ම දෙවියන් හරහා උපකාර කරපු තොරතුරු රැසක් ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ කාරණා තුලින් අපිට සක්‍ර දෙවියන් කියන්නේ කවුද, මොන වගේ පින්වන්ත කෙනෙක්ද, මාර්ගඵලලාභී සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක්, මේ සක්‍ර දෙවියන් ගැනත් බුද්ධ ශාසනයත් එක්ක සක්‍ර දෙවියන්ගේ තියෙන බැඳීම ගැනත් ඔබට හිත පහදවා ගන්න ලැබුණා.